කලාකරුවන්ගේ අයිතිවාසිකම් කරා යන ශ්‍රී ලංකාවේ ගමන් මඟ සවිමත් කරන Youth Forum වැඩසටහනට සහභාගී වෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. සංගීතය, චිත්‍රපට හා කලාත්මක භාවය ආශ්‍රිත විවිධ අංශවල තිබිය යුතු බුද්ධිමය දේපල, ප්‍රකාශන හිමිකම් නීති, කාර්ය සාධන හිමිකම්, රාජකීයත්වය ආශ්‍රිත ගොඩක් කරුණු කාරණා අද අපි කතා බහ කරන්න සූදානම්. අපිත් එක්ක විශේෂ පුද්ගලෙක් එකතුලා ඉන්නවා හැඳින්වීමක් කිරීමට අවශ්‍ය නැහැ. නෛතික කෝණයකින් කලාකරුවන්ගේ අයිතිවාසිකම් ගැන අධ්‍යයනය කරන, කටයුතු කරන ඔහු ගොඩක් දෙනෙක්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ගීත රචකයෙක්, ලේඛකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් කියලාත් කියන්නට පුළුවන්. ඔහු නමින් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා. අපි ඇත්තටම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර මම ඔබගෙන් කැමතියි ඔබගේ අදහස් දැනගන්න. ලංකාවේ අද වෙනකොට කලාව කියන්නේ මම හිතන්නේ ජාත්‍යන්තරයට යන දෙයක්, ක්‍රීඩාව වගේම. ලංකාවේ දැනට තියෙන අපි කලාකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ගත්තොත් දැන්ට අපි කොතරම් දුර ඇවිල්ලාද? ප්‍රතිපත්තිමය පැත්තෙන් ගත්තොත් හෝ අපි අයිතිවාසිකම් පැත්තෙන් කොතරම් දුර ඇවිල්ලාද? අපිට තව කොයි පැත්තෙන්ද අපිට තව දියුණු වෙන්න පුළුවන්? ඒ ගැන පොඩ්ඩක් විවෘත කරන්න. විශේෂයෙන්ම කලාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තම කලාවට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. මොකද අපිට කලාව පවතින්න බෑ ඒක කර්මාන්තයක් විදිහට ඉදිරියට ගෙනියන්න බැරි නම්. එතකොට අපේ ඒ කලාවට තියෙන ආදායම් ඉපදීමේ වෙළඳ පොළ අපේ හරි පොඩි එකක් තියෙන්නේ. අපි පුංචි රටක්. මිලියන 22ක් විතර ජනතාවින් රටක්. දැන් අපේ වගේ කලා හැකියාවන් තියෙන කලාකරුවෙක් සමහරලාට ඉන්දියාවේ හිටියා නම් අපේ කලාකරුවෙකුට වඩා හුඟක් ධනවත් පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්. සාහිත්‍ය අතින් ගත්තත් එහෙමයි, නිර්මාණයක් කරපුවාම ඒ තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපේ රටේ කලාව ආරක්ෂා කිරීමට රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒක තේරුම් ගත්ත නායකයෝ අපේ රටේ හිටියා. 1971 තරම් ඈත කාලේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව කියලා එකක් හදන්නෙම ඒ චිත්‍රපටි කර්මාන්තයක් විදිහට දිගටම පාත්වගෙන යන්න රාජ්‍ය අනුග්‍රහය නැතුව නොහැකි නිසා. ඒ වගේම අපි 1979 දී ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මේ කලාව ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමය දේපල පනතක් සංග්‍රහිත කරලා අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. එතකොට ඒක පොදුවේ සෑම කලාවක්ම සම්බන්ධවම මේ බුද්ධිමය දායකත්වයෙන් කරන නිර්මාණවල අයිතිකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න ගෙන ආපු හොඳ පනතක්. හැබැයි පහුගිය කාලේ අපි දැක්කා මේ නිදහස් වෙළඳ ආර්ථිකයත් එක්ක සමහර අංශවල පසුබෑම් තියෙනවා. ඒක අපිට එක පාරට ඇඟිල්ල දික් කරලා අහවල් හේතුව නිසා කියලා කියන්න හැකියාවක් නැහැ. මොකද විවිධ හේතු එකට බලපාලා තියෙනවා. එක පැත්තකින් කලාකරුවන්ට තමන්ගේ කලාව ඉදිරියටම දියුණු කරගෙන යාම සඳහා හොඳ කලාගාරයක් තියෙන්න ඕනේ. කලාකාමියෝ ටිකක් ඉන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ඔඩියන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපේ රටේ මම දකිනවා එක්තරා ප්‍රමාණයකට අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් මේ කලාවේ තියෙන වටිනාකම අපි ඈත් කරලා තියෙනවා. එදා සාහිත්‍ය වගේ විෂයන් තුලින් ඒ අපි ලැබපු ජීවිතයට ලැබපු පන්නරේ අද දරුවන්ට වර්තමානයේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ලැබෙන එක අඩුයි කියලා තමයි මට නම් පැහැදිලිව පේන්නේ. ඉතින් මේකට එක පැත්තකින් රාජ්‍ය අනුග්‍රහය, අනිත් පැත්තෙන් කලාකරුවෝ විදියට කලාකරුවන් නිසි ප්‍රමිතියක්, ගුණාත්මක භාවයක් ඇතුව එක කරගෙන යන්න ඕන. ඒකම කලාගාර පුරවන්න ක්‍රමයකුත් අපි හදන්න ඕනේ. අයිබෝවන් සර්. මගේ නම නිරංජන ෂණ්මුගරාජා. මම ලාංකීය දමිළ නිලියා. මම දමිළ නිලියා කියලා කියන්න කැමති නෑ. මම ලාංකීය නිලියා කියලා මම කියනවට තමයි මම කැමති. හැබැයි මගේ භාෂාව වෙනස් විදියට පෙන්වන්න ඕන නිසා තමයි මම ඒ වචන භාවිතා කරන්නේ. සිනමාව ගැන සහ සිනමා සංස්කෘතිය ගැන, සිනමා කියන්නේ චිත්‍රපටි සංස්ථාව ගැන ඔබතුමා කතා කරපු නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් අහන්න.
සිනමාව බණ්ඩාරනායක මහත්මිය හිටපු කාලෙදී අපිට මම දන්න තරම්, ඒ කියන්නේ මම ඉගෙනගත්තු දේ, මම අහපු දේ එක්ක ඒ කාල වකවානුවේ අපි අපේ රට තුලම වගා කරගෙන අපේ රට තුලම අපේ සංවර්ධනය අපිම කරගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කෑම බීම ඉඳන් හැමදේම. ඉතින් ඒ වගේ කාල වකවානුවක් තිබුණා. ඉතින් ඒ කාල වකවානුවේ පිට රටේ ඉඳන් වෙන රටවල් වල ඉඳන් චිත්‍රපටි ගේන එකත් නැවතුණා. ඉතින් මං හිතන්නේ සර් ඒක අද වෙනකන්, ඒ කියන්නේ මං කියන්නේ අනිත් දේවල් වල නෙමෙයි. චිත්‍රපටි කර්මාන්තය තුලින් ඒ රූල් එක අද වෙනකන් තිබුණා නම් අද දවස වෙනකොට ලාංකීය සිනමා කර්මාන්තයට මේ වගේ දෙයක් නොවෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම දැන් සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලෙත් විදේශීය චිත්‍රපටි රටට නොගෙන්නුවා නෙවෙයි. තාමත්ම වටිනා තෝරාගත්ත චිත්‍රපටි කීපයක් තමයි ගේන්නේ. ඒකෙන් රටේ ජනතාවට විශාල ආදර්ශයක් වගේම චිත්‍රපටි කර්මාන්තයටත් ඒකේ නියැලෙන අයට යමක් ඉගෙන ගන්න පුළුවන් ආකාරයේ චිත්‍රපටියක් තමයි ඒ කාලේ පිටරටින් ගෙනාවේ. මට මතකයි අපි පාසල් යන සමයේ ගීත් චිත්‍රපටය අවුරුදු 2ක් එක දිගට පෙන්නුවා. ආරාධනා චිත්‍රපටියත් ඒ වගේ පෙන්නුවා. ඇත්තටම මේ වගේ කලාත්මක නිර්මාණ ලෝකේ ඕනම රටකට ඕන සමාජයකට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන වටිනා නිර්මාණ. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් තමයි ඒ වගේ ඒවා තෝරලා බෙරලා ගෙනාවේ. ඒ වගේම දේශීය චිත්‍රපටි කර්මාන්තය ගොඩනගන්නත් තිබුණ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වලා දීලා. එතකොට ඒ ප්‍රතිපත්තිය චිත්‍රපටි සංස්ථා පනතටත් ඇතුල් කරලා තියෙනවා. හැබැයි 2001 මණ්ඩල 4 සමාගම් 4කට මණ්ඩල 4ක් හදලා දෙනකොට ඒ givisumම දෙන්නේ පනතේ තියෙන විධිවිධාන සංශෝධනය කරලා අලුතෙන් ඒ සංශෝධනය වුණාට පස්සේ givisumක් ඇති කරලා මේක නිත්‍යානුකූල කරන්න කියලා. ඒකට කාල සීමාවක් දීලා තිබුණා. හැබැයි මේ 71 පනත අද වෙනතෙක් සංශෝධනය වෙලා නැහැ. ඒ නීතිය උල්ලංඝනය කරමින් තමයි ඒ චිත්‍රපටි පුද්ගලික අංශයට ලබා දුන්නේ. එතකොට එදා මම චිත්‍රපටි සංස්ථාවේ 2001 අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා. තිස්සබේසේකර මහත්මයා සභාපති කාලේ ඔය තීන්දුවට එරෙහිව ඒ අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාවේ සඳහන් කරලා තියෙනවා මගේ විරෝධය පාලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා චිත්‍රපටි කර්මාන්තය කඩාවැටීමට මේක ප්‍රධාන හේතුවක් වෙයි කියලා අනාගතයේදී. ඒ 2001. එතකොට මේ ප්‍රශ්නේ මම ළඟට එන්නේ 2018 සංස්කෘතික ඇමතිවරයා විදියට. ඒ ආපුවාම ඒ ගත මණ්ඩලේ තීන්දුව තමයි මම අවුරුදු 17කට පස්සේ වෙනස් කරේ. නමුත් ඒක තාම හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. පෞගේ කාලේ චිත්‍රපටි සංස්ථාවට කිසි ආදායමක් ලැබුණේ නැහැ. ඒ රජයට අයවිය යුතු ආදායම චිත්‍රපටි කර්මාන්තය වෙනුවෙන් උන්නති වෙනුවෙන් යොදන්න පුළුවන් ආදායම සමාගම් 4ක් විසින් මේ ශාස්ත්‍රයට 7-5ක දායකත්වය නොදී ඇත්තම කියනවා නම් මංකොල්ල කෑමක් තමයි සිද්ධ වුණේ. දැන් ඒක තාම අපිට නිවැරදි කරගන්න බැරි වුණා. මොකද මේ වකවානුවේ අපේ ඇමති මණ්ඩලය සූදානම් වුණේ නැහැ මගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න. නමුත් මම තනි තීන්දුවක් ගත්තා. ඒ තනි තීන්දුවට එරෙහිව අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් ගත්තා. නමුත් වර්තමානයේ අග්‍රාමාත්‍යතුමා තමයි සංස්කෘතික ඇමතිතුමා. අපි එතුමට කියලා දැන් ඇමති මණ්ඩලේ අනුමැතිය අරන් දීලා තියෙනවා. ඒක වෙනස් කරලා චිත්‍රපටි සංස්ථාවේ ක්‍රමවේදයට අනුව යන්න. එතකොට චිත්‍රපටි සංස්ථාවට යම් ආදායමක් ලැබෙනකොට ඒ චිත්‍රපටි කර්මාන්තයේ උන්නතියට ඒක යොදන්න පුළුවන්. My name is Nadia G and I was crowned Miss Sri Lanka, Miss World Sri Lanka 2018. Something that I experienced during my reign and the international pageant was a lack of support that I received from the government. When I was there at the international pageant, I witnessed how the other candidates had a strong support system that was built for them through their tourism ministries. At the end of the day, going for a pageant, like myself, I'm a brand ambassador for the country and I'm representing the country. And I think that pageants should be considered on the same level as a sport, for example, like how cricket is. And that we should be able to get together as a nation to support our candidates and pageant goers that represent Sri Lanka on an international stage. So what I would like to ask of you today, sir, is is there anything that you can do in the future for our title holders who go represent Sri Lanka at a pageant
through the tourism ministry, and if you could help us with a support system in the future. Yes, I think that you are correct still that we have not recognized in a professional way what should be our policy when we participate, especially when the country is represented by our professionals in those particular professions. Even if you look at this, the other branches of the artistic fields, so we consider all of them as other professionals, like that's lawyers, doctors, engineers, but still we have not recognized the professionals in the artistic fields as their national assets. Those countries where that they have recognized the artists as national assets who have to be protected and whose skills to be developed by the state itself. Is this something that you plan to do? Yeah, we have to do. Certainly we have to do. And we have certain ideas of, that implementing, especially in the first place, we'll have to make the policies. We have to make a policies, otherwise that you cannot sustain. All these fields will be failed. Like in the film industry, I told you that during a period of 17 years, just because of one decision of the then government, just to privatize only the distribution. Distribution, even the three-wheel driver can do the distribution. There is nothing. For that they were charging 10%. But no contribution to the development of the industry. Therefore, that we will have to make a policy for it and implement it. I think that is your question. I think the other question, the rest of the question I couldn't answer. කලාවේදී රංගන ශිල්පිනිය කියපු කලාවේදී ඔය දෙමළ සිංහල හින්දි ඉංග්‍රීසි කියලා වෙනසක් නැහැ. මොකද කලාව කියන්නේ මේ විශ්ව භාෂාවක්, විශ්ව ආමන්ත්‍රණයක්. දැන් අපිට මට එක වචනයක්වත් හින්දි තේරෙන්නේ නැතුනට මම කොච්චරනම් හින්දි චිත්‍රපටි බලනවද? ඒ නිසා මේ දමිළ චිත්‍රපටිත් අපි බලනවා, අපිට තේරෙන්නේ නැහැ භාෂාව. හැබැයි උනාට ඉතින් කලාවේ කියන දේ වචනේ නොතේරුණාට අපි කියන දේ තේරෙනවනේ. ඒ නිසා ඒ කලාවේදී අපි ඒ ජාතික සමගිය ඇති කරන්නත් ඒක හොඳ මාධ්‍යයක්නේ. දැන් මම බෞද්ධයෙක්. මම සිංහල බෞද්ධයෙක්. දැන් මට මේ බෞද්ධ දහම පිළිබඳව මේ පුදුම ඇලීමක් බැඳීමක් ඇති වෙන්න පටන් ගත්තේ මට මතකයි තාම අවුරුදු 3 4 වයසේදී 5 වයසේදී අපේ ගම්වල මොන හරි උත්සවයක් තියෙනකොට ඉස්සරළම ඇහෙන්නේ මොහිදින් බෙක් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි කියන සින්දුව. දැන් එතුමා බෞද්ධයෙකුත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඔරිජින් උත් නෙවෙයි. එතුමා ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා පුරසිබාය ගත්තේ. නමුත් මට හරි සතුටුයි කියන්න මේ කලාවට මම කියන්නේ මම කලාකාරයෙක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මම ප්‍රේක්ෂකයෙක්, කලාව අගය කරන කෙනෙක්, කලාවෙන් රස විඳින කෙනෙක්. දැන් ඒ පැත්තට මම ඇදිලා යන්නේ සින්දුවේ වෙච්ච බලපෑම මට මේ රුපියල් කෝටි 100කින්වත් මනින්න බෑ. ඒ වගේ වෙනසක් කලාකරුවට කරන්න පුළුවන්. කලාකරුවෝ කියන්නේ සංවේදී මනසක්. දැන් මේ සංවේදී මනස් තියෙන මිනිස්සු අපි හදන්නේ නැත්තම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? එතකොට මේ කලාවෙන් විතරක් මේක විසඳන්න පුළුවන්. අධ්‍යාපනයේ තුලට මේ කලාව ඇතුල් කරන්න ඕනේ කියන මතේ මම හැමදාම කියන්නේ. අද කලාව කරත් ඒ කලාව අංග සම්පූර්ණව දරුවන්ට ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයකට මම මේක නිතර කියන උදාහරණයක්. අද උසස් පෙළට හැම්ලට් නාට්‍ය ගැන ප්‍රශ්නයක් ආපුවාම ළමයි උත්තර ලියන්නේ හැම්ලට් කුමාරයා හරි ඒ නාට්‍ය ඇතුලේ තියෙන දේක් ගැන විතරයිනේ. දැන් අපි ඉගෙන ගත්තේ 70 දශකයේ මගෙන් අහපු ප්‍රශ්නේ මට මතකයි. දැන් අවුරුදු 40 ගණක් විතර වෙනවනේ. ඒත් මට මතකයි. හැබැයි එදා අහන ප්‍රශ්නේ තමයි අපිට උසස් පෙළට ඔබ මේ ෂේක්ස්පියර්ගේ නාට්‍ය කලාව හැම්ලට් නාට්‍ය ආශ්‍රයෙන් ඉදිරියේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාව වෙනස් කොට හඳුනාගන්නේ කෙසේද කියලා. මට අපිට මේ ප්‍රශ්න ලියන්න බෑ. ෂේක්ස්පියර්ගේ නාට්‍ය පහකුයි ඉදිරියේ සරච්චන්ද්‍රගේ නාට්‍ය පහකුයි කියවලා නැත්තම්. ඒ වගේ අර බුද්ධිය දැනුම කලාව පෝෂණය කරන වෙනුවට අපි දැන් දැනුම ස්ටෝරු කරනවා. ස්ටෝර් කරලා නොලෙජ් ස්ටෝර් කරලා අධ්‍යාපනයේ ඒකට සීමා කරලා තියෙනවා. ඉතින්
ඒ සංවේදී භාවය ඇති කරන්න අපි අනිවාර්යයෙන්ම මේ කලාව ඇති කරන්න ඕන. දැන් අපි සෞන්දර්ය විශ්වවිද්‍යාල හදලා තියෙනවානේ. එතකොට අපි එතනින් පොඩි පණිවිඩයක් දෙනවානේ මේ සෞන්දර්ය කලාව ඉගෙන ගන්න ඕන. ඒ විතරක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගන්න ඒගොල්ලෝ විතරයි කලාව දන්නේ. දැන් හැබැයි ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන කාලේ හැම ෆැකල්ටි එකම ළමයි පේරාදෙණිය හිටිය කලාකාරයෙක්. හැන්දෑවට ඒගොල්ලන්ට කලා වැඩසටහනක් තිබුණා මෙඩිකල් ෆැකල්ටිද ඉංජිනේර්ද කියලා නැහැ. ඒ නිසා අපිට මේ නොතිබුණා නෙවෙයි. තිබිච්ච ඔක්කොම අපි අහිමි කරගෙන තියෙන්නේ. අපිට අලුතෙන් ලබා ගන්න දේ නෙවෙයි තියෙන්නේ. අපිට නැති වෙච්ච දේ ආපහු මතු කරගත්තා නම් මම හිතන්නේ ඒකම අපිට ඇති මේ කලාව දිනු කරන්නේ. පළවෙනියෙන්ම අපි කරන්න ඕන දේ වෙනස හඳුනා ගන්න ඕන. කලා වෘත්තිකයෝ කියන අය රටේ සංස්කෘතිය කොටසක්. අපි නීතිඥවරු රටේ සංස්කෘතිය කොටසක් නෙවෙයි. අපි වෘත්තිකයෝ. අපේ වෘත්තියෙන් මිනිස්සුන්ට Hello sir, vanakkam. Yeah. I'm a media personality. My name is Danushik. Actually, I'm a Tamil media personality. Yeah. මට පොඩි දෙයක් ආන්න ඕනේ. මම freelance presenter. මම Yeah. government channel එකක වැඩ කරන්නේ. මම freelance presenter. freelance presenter වෙනකොට අපිට තියෙන ප්‍රශ්න තමයි අපේ payments per show payments තියෙන්නේ. තාම මට 1500. මම අවුරුදු 5ක් දැන් වැඩ කරනවා. තාමත් මට 1500. ඒකත් එක්ක අපි දමල මීඩියාත් එක්ක වැඩ කරනකොට නැත්නම් ප්‍රොඩක්ෂන්ස් මොකක් හරි කරනකොට ඒගොල්ලන් සාමාන්‍ය කියන තමයි අපි ළඟ බජට් නැහැ, අපි ලොකු ප්‍රොඩක්ෂන්ස් කරන්නේ නැහැ කියලා. දමල පැත්තේ තාමත් ඒම තමයි මේ ලයිව් ෂෝ, රික්වෙස්ට් ෂෝ ඒ වගේ දේවල් තමයි කරන්නේ. අපිට මේ නිව් අයිඩියාස් කියලා ඒක ඉම්ප්ලිමන්ට් කරන්න සාමාන්‍යයෙන් ඒගොල්ලන් කියන්නේ තමයි බජට් නැහැ කියලා කියනවා. ඒකත් එක්ක අපි ප්‍රසෙන්ටර් කියලා කියනකොට අඩුම ගාන අපිට ID වත් නැහැ අපිට. කොයි හරි යනකොට සාමාන්‍යයෙන් අනෝ ID තියනවාද පෙන්නන්න කියලා. අවුරුදු 5ක් වෙනවා සර්. මට මේ නිරංජනී අක්කත් එයාත් මීඩියා පර්සනැලිටි. මේනේ දනු මෙයා මීඩියා පර්සනැලිටි. මෙයාත් මීඩියා පර්සනැලිටි. අපිට කාටවත් සාමාන්‍යයෙන් ID වත් නැහැ පෙන්නන්න අපි මීඩියා පර්සනැලිටි කියලා. මේ වගේ දේවල් සර් කතා කරන්න ඕනේ. ඒකත් එක්ක අපි ඔපචි ජොබ් කියලා කියනකොට මම තව ජොබ් එකක් කරනවා. මේක ඇතුලේ මට පඩිත් නෑ මොකුත් නෑ. මගේ පැෂන්, මගේ ගෝල්, ඇම්බිෂන් නිසා තමයි තාමත් මේක මම කරගෙන යන්නේ. මට වෙන ජොබ් නැත්තම් මේක විතරයි නම් මම කොහොමද ජීවත් වෙන්නේ? බෑ. කවදාවත් බෑ. තව එකක් තමයි සීනියර් පර්සනැලිටි වෙනකොට මීඩියා ඇතුලේ VJ කරනකොට ඒගොල්ලන්ට පෙන්ෂන් කියලාත් මොකුත් නෑ. මොකුත්ම නෑ. සාමාන්‍යයෙන් ඒගොල්ලන් තාමත් මීඩියා ඇතුලේ ප්‍රසන්ට් කරනවා, ගොඩක් දේවල් කරනවා. තාමත් ඒගොල්ලන්ට මොකුත්ම නැහැ. මේ වගේ දේවල් ටිකක් ඔක සර් කන්සිඩර් කරන්න ඕනේ. පොඩක් අපිට සොලියුෂන් මොකක් හරි ලැබලා දෙන්න ඕනේ. thank you. මේ වගේ ඒවට ලෝකේ මේ දියුණු රටවල් වල නම් ඒ කලාකරුවන්ට සංස්කෘතිය කොටස්කාරීන්ව නඩත්තු කරන්න යම් අරමුදල් හදලා තියෙනවා. සමහරලාට ආදායම් අඩු අයට පෙන්ෂන් වගේ ගෙවන ක්‍රමයක් තියෙනවා. ඇත්තටම මේකත් මම අහලා තියෙනවා හරියට දන්නේ නැහැ. ඉස්සර ඔය ටවර් හෝල් පදනම තිබෙන කාලේ ඒ පදනමේ ෆන්ඩ් එකක් තිබිලා තියෙනවා ඒ උදවියට වැටුප් ගෙවන්න. ඒ උදවියේ මාසෙට වැඩ නොතිබුණත් ඒ උදවියට යම් කිසි වැටුපක් ලැබෙන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒගොල්ලන්ට වයසට ගියපුවාම යම් ගෙවීමේ ක්‍රමයක් ඒ පෞද්ගලික ආයතනයක් විදියට තියෙනකොට ටවර් හෝල් ආයතනය තිබුණයි කියලා මම පොත්පත්වල දැකලා තියෙනවා. එතකොට දැන් ආණ්ඩුවකට ඒ වගේ දෙයක් කරන එක ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන්. අපි නොයෙකුත් දේවල් වලට කොච්චර ෆන්ඩ්ස් හදලා තියෙනවද මේ රටේ. නමුත් අද ඒ කලා ශාස්ත්‍රයේ අඩුව ඒ කුඩම්මගේ සැලකිල්ල මම පිළිගන්නවා. හැබැයි මෙතෙන්දී මම එක අඩුවක් දකිනවා මේ කලා ශාස්ත්‍රවල ඉන්න අයගේ අවංකවම දැන් මේ කලා ශාස්ත්‍රවල ඉන්න අය චිත්‍රපටයේ හෝ නාට්‍ය හෝ සංගීතය හෝ කුමන ශාස්ත්‍රය වුණත් මේ ඔක්කොම සංස්කෘතියේ කොටසක්නේ. දැන් ඒ වගේ ෆෝරම් එකක් ඕගොල්ලන්ට ඇත්තටම තියෙනවද? ඉතින් ඒ වගේ ෆෝරම් එකක් හදලා දැන් අපි දන්නවා ට්‍රේඩ් යූනියන් උදවිය ට්‍රේඩ් යූනියන් එකට ඒගොල්ලෝ එල්ලීම් මාලාවක් හදලා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරනවා පෙළපාලියන. දැන් ඕගොල්ලන්ට ඒක කරන්න බෑනේ. හැබැයි ඒ වුණාට එකමුතු වෙලා මේ රටේ කලා ශාස්ත්‍රය රැක ගන්න නම් චිත්‍රපටි කර්මාන්තය රැක ගන්න නම් මෙන්න මේ දේවල් කෙරෙන්න ඕනේ. ඒ ශාස්ත්‍රයේ ඉන්න කලාකරුවන් කලාකාරණියන් ආරක්ෂා කරන්න මෙන්න මේ ටික අපිට ආණ්ඩුවෙන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
දැන් ওই ප්‍රතිපත්තිය මට ඇමති වෙලා හදන්න බෑ. හැදුවට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන ප්‍රශ්න මම හඳුනගෙන නැහැනේ ඔක්කොම. හැබැයි ශාස්ත්‍රීයන් ඔබට ওই ප්‍රශ්න හඳුනගන්න පුළුවන් නේ. අරගෙන ඒ වගේ ඒ ෆෝරම් එකක් හරහා ලොකු බලවත් නියෝජනයක් රිප්‍රසන්ටේෂන් එකක් ගවර්න්මන්ට් එකට කරන්න පුළුවන්. දැන් චිත්‍රපටි සංස්ථාවේ ප්‍රශ්න තියෙනකොට අපි කරේ මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමා ඒ ශාස්ත්‍රීය රවින්ද්‍ර රන්දිනි වගේ කලාකරු එකතු කරලා අපි කිව්වා ඔයගොල්ලන් සාකච්ඡා කරලා අපිට දෙන්න කරන්න ඕන දේ. ඒක අපි කරන්නම්. එතකොට මේ ප්‍රතිපත්ති අපි බාර අරගෙන තමයි ක්‍රියාත්මක කරන්න ගියේ. ඒ වගේ මේ ශාස්ත්‍ර වලට අදාළවත් මම කියන්නේ එකතු වෙලා කරුණා කරලා හදන්න ප්‍රතිපත්තියක් එන ආණ්ඩුව මොකක් වුණත් කමක් නැහැ. ඇමතිකම කාට ගියත් කමක් නැහැ. අපි අපේ ඉල්ලීම ජය ගන්නකම් මොකද ඒ ඉල්ලීම කරන්නේ අපි වෙනුවෙන් නෙවෙයි රටේ අපේකම අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න අපි ඒකට සටනක් කරමු. අයිබෝන් මට ඔබතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. එකක් තමයි විශේෂයෙන් අපේ තරුණ තරුණියෝ ලංකාවේ O level A level හදිසියවත් ෆේල් වුණොත් එහෙම හිතනවා ජීවිතේ ඉවරයි කියලා. ඊට පස්සේ සමහරලාට 3 wheel එකක් එලවනවා. එක්ක නැත්තම් සමහරලාට දකුණු කොරියාවට ගිහිල්ලා දවසට පැය 16ක් වැඩ කරනවා. හැබැයි මොකද මම විශේෂයෙන් දන්නවා සමාජ මාධ්‍ය ජාලවල මට ගොඩක් වෙලාවට වීඩියෝස් එවනවා කතා කරනවා ඒගොල්ලන් මේ අපේ කොල්ලෝ විශේෂයෙන් දකුණු කොරියාවේ විඳින දුක. හැබැයි ඒ උපයන මුදලම ලංකාවේ විශේෂයෙන්ම අපි කොළඹ ප්‍රදේශයේ ගත්තාම අපි දන්නවා දැන් තරුණ තරුණියෝ අලුත් දේවල් විශේෂයෙන් මේ ඩිජිටල් මාධ්‍ය සහ එක දේවලින් මේගොල්ලන් ඊට වඩා මුදල් උපයනවා. ඔබතුමාට මොකක් හරි ක්‍රමයක් තියෙනවද සිස්ටම් එකක් ඉදිරියේදී මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් එක්ක මේ විශේෂයෙන් කොළඹින් එළියේ අපේ තරුණ තරුණියන්ට මේ එළියට ගිහිල්ලා මේ වගේ වැඩ කරනවට වඩා ලංකාවේ ඉඳලා අපි තුමු එක දේවල් වලින් විවිධ දේවල් තියෙනවා මුදල් උපයන්න පුළුවන් ඔබතුමාට විදිහක් තියෙනවා අනිත් එක තමයි ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් මට කෙලින් උත්තරයක් ඔබතුමාගෙන් ඕනේ පොඩ්ඩක් සර ප්‍රශ්නයක් මේක මේ පාර විශේෂයෙන් තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. හැබැයි නොමිනේෂන් දෙනකොට මේ පාර අපි දැක්ක ආයිත් අර දැන් ගොඩක් අය කියනවා මේ 225ම එපා. මේක ආමීකට විතරක් දෙන්න කරන්න කියලා කියනවා සමහරවිට මේ අපි දකින්න දේවල් සමාජ මාධ්‍යවල. ඒතකොට අපි දකිනවා ආයිත් මේ බාර් ලයිසන් තියෙන මිනිස්සු සහ හොරු දකින්නවා තව දෙයක් අපි දකිනවා මේ කුඩුකාරයෝ. ඒ කියන්නේ ඔබතුමාම නියෝජනය කරපු පක්ෂේ අවුරුදු කීපයකට කලින් ඔබතුමාම හිටපු පක්ෂේ මේ කොකේන් ගහලා ඊළඟ දවසේ උදේට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටේ ඩිසිෂන්ස් ගන්නවා. ඒතර ඒ අයම ඒ කියන්නේ ඔබතුමා නියෝජනය කරපු පක්ෂෙම අය කියලා තියෙනවා මේ අපේ පක්ෂේ ඉන්න අය මෙහෙම කරනවා බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඕනේ මේගොල්ලන් කියවම ඒක සම්පූර්ණයෙන්ම නැවතුවා කැන්සල් ඊපස්සේ කවුරුත් ඒ ගැන කතා කරෙත් නැහැ. හැබැයි එයාට ආයි නොමිනේෂන් දීලා ආයිත් පාර්ලිමේන්තුවට යන්න අපි දකිනවා ඒගොල්ලන්. මොකද්ද මේ වෙන්නේ හැමතුමා? දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තරේ දෙන්නම්. මම දැක්කා ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් කොකෙන් ගාන ඇමතිවරු 6 දෙනෙක් කැබිනට් එකේ ඉන්නවා කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න CID එක කැඳෙව්වා. ඔහු මම දැක්ක මාධ්‍ය දාලා තියෙනවා පළ වෙලා තිබුණා. ඔහු කියලා තිබුණා මම දන්නේ නැහැ ඒක. හැබැයි එහෙම 6 දෙනෙක් ඉන්නවා කියලා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා තමයි කිව්වේ කියලා. ඒ වුණාට අද වෙනතෙක් CID එකේ මගෙන් කැඳවලා කට උත්තරයක් ගන්න කවුද කියලා එයා අහන්න. එතකොට ඒ වගේ මතවාදී ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට එවන්නේ කිව්වා දූෂණයෙන් භීෂණයෙන් තොර අය. ඒක එතුමාගේ ප්‍රාර්ථනාව නෙවෙයි. එතුමාගේ ප්‍රාර්ථනාව වෙන්නේ ජනාධිපති අපේක්ෂකයා වෙනකොටනේ. වියත්තු ටික කෝ එතකොට පාර්ලිමේන්තුවට ඒක තමයි. ඒක ඇත්තටම මේ රටේ අපේ ජනතාවගේ ප්‍රාර්ථනාවනේ. එතුමාගේ හදවතින් ආවේ මේ මුළු මහත් රටේ අති බහුතරයක් ජනතාවගේ ප්‍රාර්ථනාව. දැන් අපිත් බලාගෙන තමයි හිටියේ ඒ උගතුන් වියතුන් එළියට එනකම්. නමුත් එහෙම ආවේ නැහැ. ඒක නිසා අපිට දැන් විකල්පයක් විදිහට ඉතුරු වෙලා තියෙන ඒ ඉන්න අය අතරින් අඩුම ගානේ මොකද මේ වෙනස එක මැතිවරණයකින් කරන්න බෑ. ඒක නිසා ඒ අතරින් හරි අඩු ගානේ සුදුසු කණ්ඩායමක් තෝරලා දුන්නොත් මම මේ විශ්වාස කරන දේ ඔය සමහරු කිව්වට මේ විධායක ජනාධිපතිකම දිය කරලා හැරලා දැන් සිරමෝනියල් එහෙම කතාවක් නෑ. ඒ විධායක ජනාධිපතිවරයාගේ තමන්ගේ පෞරුෂය අනුව තමයි ඒ කියන්නේ. නමුත් විධායක බලතල එතුමට තියෙනවා.
එතුමාගේ න්‍යාය පත්‍රය. එතුමාට පෞද්ගලික න්‍යාය පත්‍රයකුත් නැහැ, පවුලේ න්‍යාය පත්‍රයකුත් නැහැ. එතුමාට තියෙන්නේ අපිටයි ඔබටයි තියෙන රටේ න්‍යාය පත්‍රය විතරයි. හැබැයි ඒක නිසා එතුමාට අපි සුබවාදීව හිතන්න පුළුවන් දෙයක් මම මේ කියන්නේ. එතුමාට ඔය එක බ්‍රෑන්ඩ් එකේ කට්ටියක් හොයන්න බෑනේ රටේ, එහෙම එන්නෙත් නැහනේ. හැබැයි අඩු ගන්න එතුමාට 10 දෙනෙක්ගේ ශක්තිය ලැබුණොත් කැබිනට් මණ්ඩලේ එතුමාට අවශ්‍ය තැනට මේ රට ගෙනියන්න කිසි බාධාවක් නැහැ. අනිත් එක මුලින් අහපු ප්‍රශ්නේ මේ ඔව් විශේෂයෙන් මේ තරුණ තරුණියෝ ඔව් ඒකට අපි කියන්න ඕනේ ඇත්තටම ඒ කාලේ තිබුණා මේ ප්‍රාග් අධ්‍යයනය කියලා මේ විෂයන් වොකේෂනල් ට්‍රේනින් විෂයක් ඒ කාලේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳලම තිබුණා 70 77 අපි ඉගෙන ගන්න කාලේ. ඒතර අපි ඉගෙන ගන්න කාලේ විදේශ රැකියා කරන්න කවුරුත්ම මැද පෙරදිග ගියේ නැහැ, කොරියාවේ ගියේ නැහැ, ජපානයේ ගියේ නැහැ. ඒ හැම තරුණ තරුණියෙක්ම මේ රටේ ජීවිතය හොඳට ගත කරා. ඒකට හේතුව එදා ගැමි ආර්ථිකය ශක්තිමත් කරා. අද ගැමි ආර්ථිකය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. එදා අපේ ගම්වල කාන්තාව බලවත් වෙලා හිටියා. දැන් මගේ ගමේ ගත්තොත් පේෂ කර්මාන්ත යෙදෙන හැම ගෙදරකම කාන්තාවක් තුන් දෙනෙක් ඒ කර්මාන්තයේ යෙදිලා හිටියේ. ඒක නිසා ගමට ආදායම ආවා. ඒ වගේම ගොවියට කුඩා කර්මාන්තකාරයට ආධාර දෙන්න හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තිබුණා ලංකා බැංකුවක්. ඒකෙන් ඒකට තැන්පත් කරන සල්ලි ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ටම අඩු පොලියට සල්ලි දෙනවා. බිත්තර වී ටික ගන්න, කර්මාන්තය ආරම්භ කරන්න. එතකොට ඒගොල්ලන් ආර්ථිකය දියුණු කරගෙන ගියා. හැබැයි නිදහස් වෙළඳ ආර්ථිකය ආපු ගමන් අපි කරේ අපේ කාන්තාව පිටරට යවන්න ගත්තා. ගමේ කර්මාන්ත ටික ඔක්කොම කඩාගෙන වැටුණා. එතකොට ශ්‍රමිකයන් විදියට තරුණ අයත් මැද පෙරදිග යන්න ගත්තා. එතකොට අපේ ආර්ථිකය කඩා වැටුණා. දැන් ওই යාපනයේ උතුරේ වුණත් මේ ප්‍රශ්නේ එන්න එක හේතුවක් තමයි මැතිනියගේ කාලේ සතුටෙන්ම ජීවත් වුණේ උතුරේ තරුණ ජනතාව. මොකද මම දන්නවා මේ කාලේ 70 76 77 වෙනකොට උතුරේ ඉඳලා වවුනියාව පහු කරලා අවම වශයෙන් ලොරි 200ක් මාණ්ඩ එනවා මේ දකුණට. මොකද ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොළක් තිබුණා. හැබැයි නිදහස් වෙළඳ ආර්ථිකය ඇවිල්ලා මාසයක් යනකොට ඒක ලොරි 205ට බැස්සා. එතකොට උතුරේ තරුණයෝ මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ වගා කරගත්ත දේ විකුණ ගන්න වෙළඳපොළක්වත් නැහැ. එතකොට ත්‍රස්තවාදයට ඒගොල්ලත් තල්ලු වෙලා ගියා මේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා වෙන්නේ. ඒක නිසා අපිට මේ රටේ ජනතාව මේ මිලියන 22 අපිට වැඩි නෑ. මීට වැඩි අපේ රටේ රජ කාලේ ඉඳලා තියෙනවා මේ ගෙවල් තිබුණයි කියනෝනේ මේ දෙවුන්දර ඉඳලා අනුරාධපුරයට යනකම් වහලෙන් වහලට යන්න පුළුවන් තරමට. ඉතින් ඒ යුගයේ ක්‍රමයක් තිබුණා රට ස්වයංපෝෂිත කරගෙන ගෙනියන ක්‍රමයක්. හැබැයි අද වෙනසකට තියෙන්නේ අද මේ නූතන තාක්ෂණයත් එක්ක මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ටිකක් වැඩි වෙලා තියෙනවා. නමුත් අපිට අපේ රට තුළ අපේ කර්මාන්ත අපේ නිෂ්පාදන දියුණු කරලා දැන් අපි පිටරටින් ගෙනීමෙන් 80%ක් විතර අනවශ්‍ය වගේ ඉන්නේ. එතකොට ඒ ටික මේ රටේ තරුණ තරුණියන්ට හදන්න අපි උදව් කරනවා නම් මඟ පෙන්නනවා නම් මේ රටේ ඒවා සියල්ල නිෂ්පාදනය වෙයි. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩ නැගෙනවා. රටක් විදිහට දියුණු කරන්න පුළුවන්. ඒ ආර්ථික ප්‍රතිපත්තියට මම හිතන්නේ මේ කොරෝනා වසංගතෙත් හොඳ මේ අත්දැකීමක් ඒකත් පාවිච්චි කරගෙන අපි අර ක්‍රමයට යෑම තමයි බලාපොරොත්තු. I have another question for you. Something I noticed is that certain individuals who were alleged to be involved with corruption are actually being entered to parliament through the national list. So why can't the president not have them on the national list? Why can't he just get them to contest and let the public decide if they should come in or not? No, in fact that I myself was fed up with politics after fighting with so many government and leaders. I also had determined just to be away from this hectic politics. President invited me to come from the national list, but I refused because my politics is somewhat different. If I am doing politics, I will do only so long as the people want me in the parliament. Otherwise, I won't stay for a day. There is a national list in which that he has included some versatile professionals, educated people. I have the hope that he will make the better choice. He will select the best people. That is why I said that you can't expect that the whole political culture to be changed within 24 hours.
But when he give the starts, in few years time that we may be able to do it. We can hopefully, say that we can have the confidence on him and to continue with the changing of the system, not the changing of the people. What we have to do is to change the system. That is why people said ක්‍රමය වෙනස් කරන්න ඡන්දය දෙන්න, සිස්ටම් එක හදන්න ඡන්දය දෙන්න. මොකද අපේ ඇමති කෙනෙක් ආවොත් මේ අධ්‍යාපන ඇමති කරපු දේ කන පිට ගහනවමනේ. When the new Minister of Education comes in, that he reject all the projects that had been started and he will start a new thing. That's likewise. Yes. අමාත්‍යතුමනි දැන් තනින් තන ශේෂ්ත්‍රයට අදාළ සියලුම දෙනා මෙතන ඉන්න වෙලාවේ මට දැනගැනීමට තියෙන එකම අවශ්‍යතාවය තමයි කියන්නේ ඔබතුමා කිසියම් කාරණාවක් උඩ හෝ ඊළඟ රාජ්‍ය දූර කාලයක සංස්කෘතික අමාත්‍යාංශයක බාරව ආවායින් පසුව හෝ සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන තරමේ වැඩපිළිවෙල කුමක්ද ඔබතුමා විසින් චිත්‍රපට ක්ෂේත්‍රයේ හෝ වේවා රූප රචනා කලාව හෝ වේවා එහෙම නැත්නම් ගීත රචනාව ගීත එළිදැක්වීම කලාව මේ සියලුම කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔබතුමාගෙන් අපිට බලාපොරොත්තුවක් තියාගත්තී සුබවාදී බලාපොරොත්තුවක් තියාගත හැකි වැඩපිළිවෙලක් ඔබතුමාට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවද? මේමයි ඉදිරියේදී මොන අය මොන ඇමති දූරවලටපත් වේද කියන එක ගැන අපිට අදහසක් කියන්න බෑ. මම කියන්නේ මට අවශ්‍යතාවය තියෙන්නේ අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ ඔබතුමා පිළිබඳ විශ්වාසයක් දරාගෙන සහ ඔබතුමත් එක්ක සාකච්ඡාව සම්බන්ධයෙන්. මට අවශ්‍යයි දැනගන්න ඔබතුමාගේ තියෙන සුබවාදී බලාපොරොත්තුව මොකද්ද මේ කලාවේ උන්නතිය උදෙසා කියන එක. ඇත්තටම මේ සුබවාදී බලාපොරොත්තු ඇති වෙන ආකාරයට මම ඒ දවස්වල මම මාස කිහිපයක සංස්කෘතික ඇමති ධූරය දැරුවේ. ඒ කාල සීමාව තුළ මම වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒ ආරම්භ කරේ රටක ඒ කලාව සංස්කෘතිය ආරක්ෂා කරන්න, ඒ ශාස්ත්‍රීය වෘත්තිකයන් ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියක් හැදීම තමයි මුලින්ම කරන්න ඕනකම තිබුණේ. මම අර අතරින් පතර කරපුවා තමයි එකක් දෙකක් ඔය කිව්වේ චිත්‍රපටි සංස්ථාව සම්බන්ධව ගත්ත තීන්දුව වගේ ඒවා. එතකොට ඒ ප්‍රතිපත්ති හදන්න ඒ වෘත්තීන් නියෝජනය කරන අය දායක කරගෙන ඒ ප්‍රතිපත්ති වල යම් කොටස් අපිට නීති බවට පත් කරන්න වෙනවා. එතකොට ඒ තෙන්දී කරන්න වෙන්නේ අපි චිත්‍රපටි සංස්ථාව ගත්තොත් ඒක සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේ අනිත් ක්ෂේත්‍රයේ ගත්තොත් එම බුද්ධිමය දේපල පිළිබඳව පනතේ යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම අර ටෙක්නිකල් ඉෂුස් තියෙනවා. දැන් කලාකරුවෝ කියනවා චිත්‍රපටි 3ක රඟපානකම් ඩෙන්ටිටි එක දෙන්නේ නැහැ. ඉතින් ඒවා ඇවිල්ලා මේ ලොකු බරපතල කාරණා නෙවෙයි ඇත්තටම පොලිසි ඩිසිෂන් ඒ වෙලාවේ අරගෙන තීන්දුව අරගෙන කරන්න පුළුවන් දේවල්. කාරණා වෙන්නේ අර වෙළඳ පොළ ගොඩනැංවීම කියන මේ කාරණාව යටතේ දැන් මේ කොරෝනා වදුර ඇතුළේ ඉවර වුණාට පස්සේ චිත්‍රපට කර්මාන්තය මේ කියන්නේ මාකට් එකකට දැන් මේ මිනිසුන් නැරඹිය යුතුයි. දැන් මේ කාරණා ඉස්මතු වෙලා ආපු කාරණා ඇතුළේ තියෙන්නේ මිනිසුන් නැරඹිය යුතුයි. නැරඹීමට මිනිසුන්ව පෙළගැස්වන්න ඕන අපි. ඒක එකපාරට යන්න බෑ කියන කාරණා ඔක්කොම කියන්නේ මනස හැදිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් යෝජනා හා මොන හරි යම්කිසි දේවල් මොකද අනාගත කියන්නේ බොහොම ළඟ දවසක මැතිවරණය නිමා වෙනවා. ඔව්. එතනින් එහා පැත්තට කර්මාන්තයේ ගොඩ දැමීමේ මේ බලාපොරොත්තුව තමයි මම හිතන්නේ මෙතන ඉන්න සියලුම දෙනාට තියෙන්නේ මේ ශිෂ්ටපත් ක්ෂේත්‍රය හෝ වේවා මාධ්‍ය ආයතන ක්ෂේත්‍රය හෝ මේක අප් වෙන්න ඕන. ඉතනට මම අහන්නේ ඔබතුමාට මොන හරි තියෙනවද? ඒකෙදී මම මුලින්ම යෝජනා කරපු කාරණේ තමයි මුලින්ම සඳහන් කරපු කාරණේ මේක කාලයක් තිස්සේ ඉඳලා මම කියන්නේ ඇත්තටම මුලින්ම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වෙනසක් වෙන්න ඕන මේ කලාවේ තියෙන වටිනාකම අපේ දරුවන්ට තේරෙන්නේ නැත්තම්. ඔබ කලාකරුවෙක් නිසා ඔබ කලාවේ වටිනාකම දන්නවා. නමුත් සමහර වෙලාවට පාරට බහැලා තරුණයෝ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් කලාවේ වටිනාකම මොකක්ද කියලා ඇහුවොත් ඒගොල්ලන්ට සමහර වෙලාවට දෙන්නේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් උත්තරයක් නෙවෙයි. ඒ නිසා මේ කලාවේ තියෙන වටිනාකම අධ්‍යාපනයේ ක්‍රමයෙන් තමයි ආරක්ෂා කරන්න ඕනේ. එතකොට අපිට අපේ දක්ෂකම් තිබුණාට අපේ හැකියාව තිබුණාට කලාගාරයක් නැත්තම් කලාගාරයේ හිස්නා අපිට එතන ගැටලුවක් තියෙනවා. ඒක නිසා එතන ඉඳලම පටන් අරගෙන ඊට පස්සේ අපේ කලාවට ප්‍රතිපත්තියක් මොකද්ද? ලංකාවට ගැලපෙන ප්‍රතිපත්තිය. විදේශීය චිත්‍රපටි ගේනවා නම් කීයක්ද අපිට ගේන්න පුළුවන්? නැත්තම් මොන ගුණාත්මක ලක්ෂණ ප්‍රමිතිය තියෙන චිත්‍රපටිද ගේන්න පුළුවන්. එතකොට අපිට ඒව සීමාවක් තියෙනවා. අනවශ්‍ය විදියට ගෙනල්ලා මෙහි ගොඩ කිරුවොත් එම අපේ චිත්‍රපටයේ දේශීය කර්ම චිත්‍රපටි කලාකරුවන්ට මොකද වෙන්නේ? එතකොට ඒක ආරක්ෂා වෙන ප්‍රතිපත්තියක් අපි හදන්න ඕන.
එතකොට ඒගොල්ලන්ට ලැබිය යුතු දීමනා සම්බන්ධව යම්කිසි ආකාරයක නියාමනයක් සිද්ධ වෙන්නට ඕන. එවැනි දෙයක් දැනට ප්‍රතිපත්තියකුත් නැහැ, නීතියකුත් නැහැ. ඒ වගේම කලාකරුවෝ වයසට යනකොට ඒගොල්ලෝ අසරණ වෙනකොට යම් යම් නොහැකියාවන් වලට පත් වෙනකොට අපේ තියෙන්න ඕන මේ පුජ්‍යලය එකතු කරලා සමහරලාට රුපියල් ලක්ෂ 50ක් 100ක් එකතු කරලා ඒ වගේ ඒව කරලා විහිළු වැඩ කරලා වැඩක් නැහැ. ඒකට ප්‍රමාණවත් ෆන්ඩ් එකක් රජයක් මගින් වෙන් කරන්න ඕන. අපි දන්නවා මොන තරම් මේ වැඩකට නැති ව්‍යාපෘති වලට ආණ්ඩු සල්ලි වියදම් කරනවද කියලා. පහුගිය කාලේ අපි දැක්ක මේ ඔය සමහර ඇමතිවරු මේ තමන්ගේ ප්‍රතිරූපය නංගව ගන්න රට වටේ මිලියන 200 වියදම් කරලා තියෙනවා පෝස්ටර් ගන්න. දැන් මගේ යටතේ තිබුණ සංස්කෘතික අරමුදල මම මිලියන 8000ක් එක බාර දුන්න අවුරුද්දක් යනකොට ඒක 4000ට බෑලා. ඒකේ මිලියන 500ක් විතර වියදම් කරලා තියෙන ඇමතිතුමාගේ ප්‍රතිරූපය හදාගන්න. ඉතින් ওই ටික කලා ශාස්ත්‍රයට දැම්ම නම් විතර මිලියන 500ක් තියෙනවානේ. ඉතින් අන්න ඒ වගේ මේ ඍජු තීන්දුව ගන්න පුළුවන්, දැඩි තීන්දුව ගන්න පුළුවන්. මොකද අපි මේ මම නායකව සිරිමාව මැතිණිය එක්කම ඉඳලා මේ දේශපාලනය කරලා තියෙනවා. අපි නායකින්ට මොනවා කිව්වත් ඒගොල්ල මේ ජනප්‍රිය තීන්දුව විතරයි ගන්නෙ. මෙහෙම ඍජු තීන්දුවක් ගන්න අරයා තරහ වුණොත් බයයි, මෙයා තරහ වුණොත් බයයි. මට තියෙන විශ්වාසය මම මේ මැතිවුන්ට ඉදිරිපත් වුණේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසා ඇත්තටම නැත්තම් මං එන්නෙත් නෑ. මට තියෙන විශ්වාසය එතුමාට අපි යමක් කන්වික් කියන්නේ පැහැදිලි කරලා එතුමාට ඒත්තු ගන්නෙව්වොත් එතුමා බය නැතුව තීන්දුව తీරන ගන්නවා. දැන් පෞද්ගලික කාලේ අර ත්‍රිවිල් සංගමේ වෙනුවෙන් මේ මාසික වාරිකයක් ගෙවලා නැතුව දෙකක්. ත්‍රිවිල් එක උස්සන් යනකොට ඒක කතා කරන්න ගියපු මිනිස්සුන්ට යකඩ පොල්ලෙන් ගහලා මැරුවා. එතකොට මම ජනාධිපතිතුමාට පැහැදිලි කරා අපේ රටේ නීතිය විකෘති කර 90 ගණන් වල උසාවියෙන් ගන්න ඕනේ තීන්දුව ෆිනෑන්ස් කොම්පැනියට ගන්න දුන්නා. ෆිනෑන්ස් කොම්පැනිය දාමරිකයෝ දාලා වාහන උස්සන්න ගත්ත. දාමරිකයන්ට බයසක ගියා. ඒගොල්ල පාතාලේ හැදුවා. පාතාලේ නායකයෝ වුණා. පාතාලේ කුඩු ව්‍යාපාරිකයෝ වුණා. ඒතර මේ පාර්ලිමේන්තුවේ අපේ පාර්ලිමේන්තු නීතියෙන්නේ මේ හදලා තියෙන පාතාලේ. ඒ නිසා මම එතුමාට කිව්වේ කරුණා කරලා මේ වාහන සීස් කරන එක නතර කරන්න. අපි ඊළඟ පාර්ලිමේන්තුවේ නීතියක් හදනකම් එක වාහනයක්වත් අල්ලන්න දෙන්න එපා. මොකද පහුගිය කාලේ මිනිස්සු අමාරුවෙන් ආදායමක් නැතුව හිටියේ. එතුමා පැය භාගයක් යනකොට පොලිස්පතිට නියෝගයක් දුන්න කිසිම වාහනයක් ඇල්ලීම තහනම්. ඉතින් ඒ වගේ ප්‍රායෝගිකව ප්‍රශ්න දිහා බලලා අපි එකතු වෙලා ප්‍රතිපත්තියක් හදමු. බොහොම සුබවාදී වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. Hi sir, මගේ නම ක්‍රිෂ් මනෝජ්. මම මියුසිෂියන් කෙනෙක්. ලංකාවේ ටැමිල් මියුසිෂියන්ස්ලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ සින්දු මීඩියා වල ප්ලේ කරන්නේ නැති එක. 99%ක්ම ප්ලේ කරන්නේ සවුත් ඉන්ඩියන් ටැමිල් songs තමයි ඒගොල්ලෝ ප්ලේ කරන්නේ. දැන් මලේසියා වගේ රටක් ගත්තොත් ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් එකේම රූල් එකක් තියෙනවා 60% ලෝකල් සින්දු ප්ලේ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලෝකලි ප්‍රොඩියුස් කරන ඕනම ලැන්ග්වේජ් එකේ සින්දු ඒගොල්ලන්ගේ රේඩියෝ ස්ටේෂන්ස් අනිත් මීඩියාස් වල ප්ලේ කරන්න ඕනේ. ඒක ලංකාවේ නැහැ. ඒක දැන් 99%ක්ම ප්ලේ කරන්නේ ඉන්දියන් songs. ඒ 1% උත් දැන් නැති වෙලා තියෙන්නේ. දැන් අපේ සින්දු ප්ලේ කරන්නෙම නැහැ. අනිත් එක තමයි ලංකාවේ තියෙන ලොකුම රේඩියෝ ස්ටේෂන් එකක අපි දවසක් හෙඩ් කෙනකින් ඇහුවා ඇයි මේක ප්ලේ කරන්නේ නැත්තේ ඇයි මේම කරන්න කියලා. එයා කිව්වා අපිට ලංකාවේ සින්දු ටැමිල් සින්දු ප්ලේ කරන්න එපා කියලා තියෙන්නේ කියලා. ඒක රේඩියෝ ස්ටේෂන් එක නම කියන්න කැමති නැහැ. නමුත් ලංකාවේ one of the top radio stations. ඒකට අපිට මොකද කරන්න පුළුවන්? මොකද මේක ගොඩක් කල් තියෙන ප්‍රශ්නයක්. මම අද මෙතනට එන්නෙත් නැහැ සෝෂල් මීඩියා කියලා එකක් නැත්තම්. මොකද මගේ සින්දු ටික හිට් කරගත්තේ පොඩ්ඩක් හරි හිට් කරගත්තේ සෝෂල් මීඩියා එකේ. මෙතන ඉන්න හැම එක්කෙනාම ටැමිල් ආටිස්ලා සින්දු හිට් කරගන්නේ සෝෂල් මීඩියා එකේ. තව ප්‍රශ්නයක් තමයි අපේ සින්දු ලංකාවේ කට්ටිය ලංකාවේ ඉන්න ටැමිල්ස්ලා මගේ සින්දු දන්නවට වඩා මැලේසියන් ටැමිල්ස්ලා මගේ සින්දු දන්නවා. එතකොට සෝෂල් මීඩියා එකේ මට මැලේසියා එකේ දන්න හේතුව ඒගොල්ලෝ මීඩියා එකේ ඒගොල්ලන්ගේ සින්දු ඔක්කොම ප්ලේ කරනවා. ඒකින්ද ඒගොල්ලෝ දන්නවා ලෝකලි ප්‍රොඩියුස් කරන ඉන්ඩිපෙන්ඩන්ට් songs ඒගොල්ලෝ ගොඩක් අහනවා. ලංකාවේ ඒ වගේ දෙයක් නැහැ. ඒකට අපිට මොකද කරන්න පුළුවන්? ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඇත්තටම ඒක තමයි මුලින්ම කියපේ අපිට ප්‍රතිපත්තියක් නැති කාරණේ. ඒ වගේ වෙද්දි පැහැදිලිවම අපි සියලුම ඔය ට්‍රාන්ස්මිෂන් වලට බලපත්‍රයක් දෙනවා වාර්ෂිකව ඒක අලුත් කරන්න ඕනේ. ඒ අලුත් කරන්නේ ඒ කොන්දේසි කඩ කරන්නේ නැත්තම්. එතකොට ඒ බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඒගොල්ලන්ගේ ඒ කටයුතු කිරීමේ අවශ්‍ය ක්‍රියාපටිපාටිය ආණ්ඩුව විසින් ප්‍රතිපත්තියක් උඩ ගයිඩ්ලයින් එකක් දෙනවා නම් දැන් මැලේසියා ක්‍රමේ ඒක සාර්ථක ක්‍රමයක් නේ. ඒක 60% කියලා කියනවා ලෝකල්. අනිත් ඒවා 40%ක් තමයි පිටින් දෙන්න පුළුවන්. ඉතින් අපිට මේ අපේ රටේ මේක 80%ක් කියලා දුන්නත් සාධාරණයිනේ. ඉතින් ඒ ප්‍රතිපත්තිය හදන්න ඕනේ. ඉතින් ඒකට අත ගහන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් ඒක රෙගියුලේෂන් එකක් හදන එක ලොකු වැඩක් නෙවෙයිනේ. ඒක ජනමාධ්‍ය ඇමතිට කරන්නත් පුළුවන්.
රෙගුලේටරි ඔතොරිටි එකට කරන්න පුළුවන් මෙන්න මේ කොන්දේසියට යටත්ව තමයි අපි ලයිසන් එක දෙන්නේ. ඉතින් ඒ නොකිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ අපි. ඒක හදන්න ඕනේ. Excuse me, sir. I'm Pyumi Vijayvikrama and I'm a law student. And I'd like to hear your thoughts on the Sri Lankan education system. Do you think that it should be revamped? And if so, what would be your contribution to that effect? Thank you. In fact, that it has to be restructured because education system that was introduced by Dr. C.W.W. Kannangari in 1946, that worked very well. That was the best system. I will just tell you one example. Recently, Ambassador of Finland came and met our president. Then he was explaining about the education system in Finland. Normally we consider that the best education is there in Finland. Then President wanted me to study that system. I discussed with him about 3 hours. Then when I studied the entire system, what I felt was there was nothing difference to the education system that we had in 1970s. The same as is ours. During our period, we never attended any tuition classes. So we had a syllabus. Our teachers were dedicated. And we had free time for physical exercise, sports, everything. And in the night, of course, you will have to allocate couple of hours for the education depending on the education level. The entire system was like ours. Therefore, we have to change the system as it is that there is an unwarranted race just to get set score high. As a result, that lot of hatred, then lot of that's the unpleasant attitude is inculcated in the minds of the younger generation. That you can see when they go to the universities how they behave. Every year that there are at least 1,000 students that who are leaving our state universities because that they cannot tolerate the violence. That is called Navakavadya, but I don't use that word, that is wrong. That's a type of violence and sexual assault. As a result of the 1,000 students are leaving the universities. Then there is no any discipline, that we'll have to restore all those things. Thank you, sir. And also, Dr. Rajapaksha, there's an online submission we received prior to the event as well, adding to the education policy. So why aren't the facets of sports and arts considered as a mandatory area of interest in education? Because I feel like a lot of parents are reluctant, even if their children have an athletic ability, to put Sri Lanka on the map and maybe represent Sri Lanka in Olympics. Even if they have the athletic capacities, even if they have the artistic abilities, parents are reluctant to inspire their children to professionally pursue on these avenues. And why is the education system always pushing children towards the mainstream careers like being a doctor or an accountant? How can we modify that to encourage peripheral subjects like arts and sports also to come into the equation? That is the problem we are having. That is the attitude issue also of the parents. And the children have no time to play, they have no time to do sports or any cultural activities. When they finish their school education by 1:30 or 2 o'clock, they just drag into some vehicle, put them into another tuition class. Then they will have to be there till 6:37, 7 o'clock. When they come home, they are exhausted. No time even to have a pleasant discussion with their parents, what they have to do in the following day in the school. There is nothing. And some of our parents also, that they have no time to spare with the children because there are so many dramas that they are addicted to that. There are no proper attitude just to look after the health and the education of the children. And the parents also, that they push that their daughter, their son, that he must be a doctor, he must be a
lawyer or an engineer. For that, just to achieve that target, that is how that they are treating their children. But finally, that's the parents and the children both are disappointed. And when one child is, interested in a particular subject or particular field, then you'll have to give them priority. When I was selected to the university, I was not allowed to do law. Then I was given the law faculty. Then I thought, why should I allow University Grant Commission to decide my fate? I must decide it. Then I resigned from the university. The following day, I entered into the external law faculty. Then I did my law. But everybody can't do that. And therefore, in the education system, there has to be some basic changes by giving priority to their skills. මැතිතුමනි ආයුබෝවන් මට තියෙන ගැටලුව තමයි දැන් මේ තාරුණ්‍ය මේ එන ප්‍රශ්නත් එක්ක ඍජුව මේ රාජ්‍ය යාන්ත්‍රණය සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය බලපානවා. ඒ කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරි විදිහට සකස් වෙලා නැහැ. එතකොට මේ සම්බන්ධයෙන් මේ සියලු ප්‍රශ්න බැලුවම දැන් මීඩියා මිනිස්ට්‍රි එකක් තියෙනවා. හැබැයි මීඩියා මිනිස්ට්‍රි එකෙන් ඒ මාධ්‍යයට වෙන්න යුතු ටික වෙනවද? වගකීම් ටික. ඒ නිලධාරීන් ඒ ගැන දැනුවත්ද? එහෙම දෙයක් දකින්න නැහැ. විශේෂයෙන් මීඩියා මිනිස්ට්‍රි එකට දාන අමාත්‍යවරයාටවත් සමාන මාධ්‍ය ගැන කිසිම දැනීමක් නැහැ. ඒ වගේ එතකොට මෙන්න මේ රාජ්‍ය යාන්ත්‍රණය ඒ විදිහට සකස් කරන්න මොකද්ද ඔබතුමාලා තියෙන අදහස්? ඔබතුමා කියපු එකට මම එකගයි මම බැලුවා සිංගප්පූරුවේ කැබිනට් එකේ 20ක් ඉන්නවා 5 දෙනෙකුට PhD තියෙනවා 10 දෙනෙකුට මාස්ටර්ස් තියෙනවා බේසික් ඩිග්‍රී තියෙන 5 දෙනෙක් ඉන්නවා. එහෙම තමයි ඒ යුනිවර්සිටි ඒ රටේ කැබිනට් එකේ කොම්පොසිෂන් එක. ඉතින් අපිට එහෙම නෑ. මම කියපු එක මම පිළිගන්නවා. ඉතින් ඒක නිසා තමයි ඒ ෆීල්ඩ් වලට සුදුසු අය වෘත්තිකයන් විද්වතුන් එවන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරේ. ඉතින් අපිට ප්‍රායෝගික ගැටලුව දැන් ඔබ මතු කරා. නමුත් එහෙම ඉල්ලුවට අපි කොහොමද තෝරන්නේ? අපි තෝරන්න ඕන දීපු ලයිස්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වරේ ඔය කියන උගතුන් වියතුන් පූර්ණ වශයෙන් ඉන්න පාර්ලිමේන්තුවක් අපිට හදාගන්න බෑ. හැබැයි යම් කිසි ප්‍රමාණයක් ගත්තොත් ඒ ප්‍රමාණයත් එක්ක ජනාධිපතිවරයාට තියෙන බලතලත් එක්ක අපි ඉදිරියට ගියොත් අඩු ගන්න ඊළඟ මැතිවරණයකට මීට වඩා ජනතාව දැනුවත් කරගෙන මොකද මේකට ජනතාවගේ සහයත් ඕන. මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. ප්‍රශ්න එකක් අහනවට වැඩිය මම අදහසක් මේක විදියට ඉදිරිපත් කරන්න මේ කට්ටිය හැමම ඉන්න වෙලාවේ මේ විදිහට අපි ෆෝරම්ස් තියලා මේ විදිහ දේවල් සංවිධානය කරලා කතා බහ කරනවා දැන් කාලාන්තරයක් තිස්සේ. මේක ෆස්ට් එක නෙවෙයි. මේක ලාස්ට් එකත් නෙවෙයි කියන එක අපි හොඳ ආකාරවම දන්නවා. දැන් මේ සිස්ටම් එක ඇතුලේ අපි පුරුදු වෙලා මේ මජර ක්‍රමයේ අස්සෙම අපි හිර වෙලා අපිට දැන් මේක පදන් වෙලා මේක දැන් ඕකේ වෙන තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩු ගොඩක් ගියා. මිනිස්සු ගොඩක් ආවා. මිනිස්සු ගොඩක් ගියා. ඒ විදිහට ඉස්සරහට ගිහිල්ලා මේ වෙන කනුත් අපිට තාමත් දෙයක් ඇවිල්ලා නැහැ. මට හිතෙන්නේ මිනිස්සුන්ගේ අපි කියන ඉන්ඩස්ට්‍රි ප්‍රශ්නයක් තියෙනවා, මේ ඉන්ඩස්ට්‍රි ප්‍රශ්නයක් තියෙනවා. නෑ. ඒ ඉන්ඩස්ට්‍රියල් ප්‍රශ්න එන්නේ නැහැ දියවන්නාවේ ප්‍රශ්නයක් නැත්තම්. අපි මැක්කයි කතාවක කැරකිලා ඔක්කොම එන්නේ අපිට මොකක් හරි දෙයක් කරන අපිට කැමරා නැහැ. අපිට රෙඩ් එකක් ගන්න බෑ, අපිට ඇරි ඇලෙක්සා ගන්න බෑ. එහෙම එකක් නෑ. ඇයි නැත් අපිට ඒවා යූස් කරන්න බැරි? අපිට හරිම ආර්ථිකයක් නෑ. අපිට කැමරා බ්ලැක් මැජික් කැමරා හරි තම ගණන් වැඩි. මෙහෙටදී ටැක්ස් ගහනවා වෙන පුළුවන් අරක මේක වෙනවා. ගණන් වැඩි අපිට ලොකු ප්‍රොඩක්ෂන් එක කරන්න බෑ. ඇයි ලොකු ප්‍රොඩක්ෂන් එක කරන්න බැරි? ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙන්නේ? ආයෙත් මැක්කා වගේ දේශපාලන මොන අපි ගැලීම් සටහනක් ඇන්දොතින් හැම ප්‍රශ්නයකම මේ ලංකාවේ හැම දෙයක්ම පින් පොයින්ට් වල එන්නේ බත්තර මුල්ලට. ඒ අදහසට මම එකඟයි. අපි ඉන්ඩිවිජුවලි ඕක කරන්න උත්සාහ කරා. ඒ හුඟක් අවස්ථාවලදී අපි අසාර්ථක වුණා. ඔබට මතකයි අපේ රටේ කරප්ෂන් නේ ලොකු ප්‍රශ්නේ තිබුණේ. දැන් මම කෝප් වාර්තාව හදලා කෝටි 30000ක කරප්ෂන් එළියට දාපුවාම ඒ වෙලාවේ ඔබ දන්නවා රක්ෂණ සංස්ථාව වරා ඉඩම් ඒවෙම ඔක්කොම විකුණලා මේ කරප්ෂන්ස් ටික එළියට දාපුවාම මට මොකද උනේ? මට ආණ්ඩුව ඇතුලේ ඉන්න බැරි වුණා. ඒ කරප්ෂන් වලට සම්බන්ධ මිනිස්සු ටික ඔක්කොම ඇවිල්ලා ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා. CTB විකුණන වෙලාව මම තනියෙන් ගිහලා නඩු කියලා නැත්තම් ඒක බේරගත්තා. එතකොට මේකේ මේ කරප්ෂන් නැතිකරන්න අපිට මුදුනින් ආශිර්වාදයක් තිබුණේ නැහැ. සෙන්ටර් එකෙන් අපිට බ්ලෙසිංස් නැහැ. ඒව හොයන්න යන මිනිහට ගහන්න ඕන තරම් ඉන්නවා. පාස් කුයිර දෙක ගහනවයි කියලා කිව්වේ මාස 30කට කලින් එදා ඉඳලා මට ගහන්න මිනිස්සු ඕන තරම් හිටියා. හැබැයි සහරාන්ට ගහන්න මොකෙක්වත් හිටියේ නැහැ මේ රටේ.
ඒ තත්ත්වෙට මේ රටපත් වුණානේ. දැන් එතකොට දැන් බලන්න අධ්‍යාපන ක්‍රමය අපේ රටේ විශ්වවිද්‍යාල අඩපණ වෙලා තිබුණානේ අවුරුදු 3ක්. සයිටම් ප්‍රශ්න සහ විශ්වවිද්‍යාල මෙඩිකල් ෆැකල්ටි වහලා විශ්වවිද්‍යාලේ අඩපණ වෙලා සයිටම් ළමයි දරුවෝ වහබොන සයිස් තරමට ඇවිල්ලා හැබැයි මට ඒක වගකීමක් විදියට ජනාධිපතිවරයා බාර දුන්නා මම හරියට සතියක් ඇතුළත සියලු ප්‍රශ්න විසඳලා විරුද්ධ පාර්ශ්ව සියල්ල එකඟ කරගෙන පාර්ලිමේන්තුවේ පනතකුත් සම්මත කරලා ඒ සයිටම් දරුවෝ දැන් වෛද්‍යවරු විදියට එළියට එනවා ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය හරහා. ඉතින් ඒ විෂය මම දන්න නිසා මට මේ වගකීම බාර දුන්න මම කරා. අවුරුදු 3ක් පෙළපාලි 410ක් කොළඹ යනකම් ඩිමොන්ස්ට්‍රේෂන් 410ක් යනකම් මේක කවුරුවත් අතට ගත්තේ නැහැ විසඳන්න. ඉතින් ඒ වගේ ඒ ශාස්ත්‍රය පිළිබඳව දැනීමක් තියෙන අය ඔබ කිව්වා හරි තෝරලා අපි යවන්න ඕනේ. ඒ තෝරලා යෑමේදී ලොකු ගැටලුවක් තියෙනවා. එක පැත්තකින් අපි කොච්චර කිව්වත් තාමත් සමහර වෙලාවට මේ මනාප ක්‍රමයේ යටතේ මේ රට අපිට හරි අමාරුයි ගොඩ ගන්න. මනාප ක්‍රමයේ යටතේ වැඩිම ඡන්ද ගන්න පුළුවන් එක්කෝ හාල් බෙදන කෙනා එක්කෝ අරක්කු බෝතල් බෙදන කෙනා එහෙම නැත්නම් චණ්ඩියෙක් මර්ඩර් charges 3-4ක් තියෙන මිනිස්සු එහෙමයි නෑ තමයි පාර්ලිමේන්තුවේ වැඩිම මනාප අරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයත් මේ මගින්ම කෙරෙලා හරි මිනිස්සු ටිකක් මෙතෙන්ට තෝරගන්න ඕනේ කියන එක තමයි අපේ මූලික පරමාර්ථය ජනාධිපතිතුමාගේ ඉල්ලීමත් ඒක. අයිබෝවන් ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමනි මේ කාලය වෙන විට ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ව්‍යවසායකත්වයට ඉදිරිපත් වෙන්න තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මැලි වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි රටේ තියෙන නීති පද්ධතියේ තියෙන දුර්වලතාවය. ව්‍යාපාරයක් පටන් අරගෙන රිස්ක් එකක් අරගෙන තමන්ගේ ප්‍රොඩක්ෂන් එකක් ඉන්ඩස්ට්‍රි එකකට අත තියලා යම්කිසි අසාර්ථකත්වයකටපත් වුණොත් මේ තියෙන නීති පද්ධතියත් එක්ක අවසානයේ ඒ රිස්ක් එකක් ගන්න පුද්ගලයා වැරදිකරුවෙක් වෙනවා. ඉතින් මේ තාරුණ්‍ය බිය වෙලා තිබෙනවා රටේ ව්‍යාපාර ආරම්භන්න මේ තමන්ගේ අලුත් ඉන්ඩස්ට්‍රි එකකට අත තියන්න බිය වෙලා තියෙනවා. ඉතින් ඔබතුමා තමයි ඉදිරියේදී එන පාර්ලිමේන්තුවේ අපි දන්න විදියට උගත්ම නීතිය පිළිබඳ ඒ හසල දැනුමක් තියෙන පුද්ගලයා. ඉතින් අපි ඉල්ලා සිටිනවා අනාගතයේදී මේ නීති පද්ධතිය හරි ක්‍රමවේදයකට ව්‍යවසායකත්වයට රටේ තාරුණ්‍ය මේ ව්‍යවසායකත්වයට පෙළඹීම වෙනුවෙන් උනන්දු කිරීම වෙනුවෙන් ඒ නීති පද්ධතිය සුදුසු ක්‍රමවේදයකට සකසන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. අපේ රටේ මූල්‍ය නීති පද්ධතිය ඇත්තටම වෙනස් වෙන්න ඕන. පහුගිය කාලේ ඔබත් දකින්න ඇති මාධ්‍යයෙන් මහ බැංකුවේ අනුමැතිය නැති මූල්‍ය ආයතන 11100ක් තියෙනවා කියලා මහ බැංකුවයි කියන්නේ. ඒතකොට ඉතින් මහ බැංකුව තියන්නේ මොකටද කියලා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා මොනිටර් නොවුන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. අද අලුත් ව්‍යවසායකයෙකුට සාධාරණ පොලියකට ණයක් ගන්නවත් තැනක් නැහැනේ. රාජ්‍ය බැංකුත් අද රාජ්‍ය බැංකු කියලා දෙකක් තියෙනවා. ඒවත් වාණිජ බැංකු වගේ තරඟට දුවනවා මිසක් මේ ලාභය වැඩි කරගන්න මේ රටේ ආර්ථිකයට දායක වෙන්නේ කොහොමද කියලා ඒකෙත් ප්‍රතිපත්තියක් නැහැ දා වගේ. ඉතින් මේ මූලික ප්‍රතිපත්ති ටික වෙනස් වෙන්න ඕන. රාජ්‍ය බැංකුවේ තියෙන්නේ පුජ්‍යලික බැංකුත් එක්ක රේස් එකක් ගිහිල්ලා පොලිය මේ ඒගොල්ලන්ගේ ලාභය වැඩි කරගෙන පත්‍රේ මෙච්චර අපි ලාභ ලැබුවේ කියලා ලොකුට දාන්න නෙවෙයි. ඒක තියෙන රටේ ආර්ථිකය ගොඩනගන්න දායකත්වයක් ලබා දෙන්න. ඉතින් මූලික දේවල් අපි මගහැරලා තියෙනවා. තවත් ප්‍රශ්න දෙකක් ඔබතුමාගෙන් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි 2016 නොවැම්බර් 18 ඔබතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මේ රටේ ISIS ලා ඉන්නවා සහ මේවා ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි මට හිතෙනවා ගණන් ගත්තේ නැහැ. ඒක ඔබතුමා කියපු දේ කවුරුත් ඒක වෙලාව ඇහුවේ නැහැ පාර්ලිමේන්තුවේ. හැබැයි ඊට පස්සු විශේෂයෙන් මේ උතුරු නැගෙනහිර අපි ගත්තොත් මුහුදු මහ විහාරයේ සහ කූරගල වැනි තැන්වල මේ අනවසර ඉදි කිරීම වගේ දේවල් වෙනවා. අපිත් විශේෂයෙන් මේවට මූලික වෙලා ඉදිරිපත් වුණා මේවට විසඳුම් හොයන්න. එතකොට හිටපු සජිත් ප්‍රේමදාස එහෙම පන්සලට ලයිට්වත් දුන්නේ නැහැ, කරන්ට් එක පවා කැපුවා. හැබැයි ඔබතුමාලා ඒ කාලේ මූලිකත්වයක් අරගෙන මුකුත් ඒකට උත්තරයක් දුන්නේ නැහැ. දැන් ඉදිරියේදී දැන් විශේෂයෙන් මුහුදු මහ විහාරය ගත්තම ජනාධිපතිතුමා ආවන් පස්සේ කිව්වට අග්ගාලා ඒකේ පැත්ත විශේෂයෙන් නාවික හමුදාවට බාර දීලා ඒ පැත්තේ වැඩ කටයුතු වෙනවා. හැබැයි අපි ඊයේ පෙරේදා දැක්කා ආයි නිවුස් වල සිදුවීමක්. ඔබතුමාට මොකක් හරි වැඩපිළිවෙලක් තියනවාද මේ අන්තවාදී
කරන වැඩ විශේෂයෙන් අපි නම් කියලාම කිව්වොත් මේ රිෂාඩ් ඉස්බුල්ලා වැනි අය කරපු විනාශයන් මේ පැතිවල උතුරු නැගෙනහිර ඔබතුමාට මොකක් හරි වැඩපිළිවෙලක් තියනවද මේවා රැක ගන්න? අනිත් එක තමයි 5 වෙනිදාන් පස්සේ 3න් 2කින් බලය ගන්න බැරි වුණොත් රිෂාඩ්ලා ආයි ආණ්ඩුවට එකතු වුණොත් ඔබතුමා ආණ්ඩුවත් එක්ක ඉන්නවද? දැන් ඔය මුහුදු මහ විහාරය ගැන ඉරාජ් කිව්ව මුහුදු මහ විහාරය මම බුද්ධ ශාසන ඇමතිවරයා විදියට ඉන්නකොට සම්පූර්ණ ජරාවාස වෙලා තිබුණු විහාරස්ථානයක් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කළා අවුරුදු 40කට පස්සේ කටින පින්කමකුත් කරා. ඒ වගේම අපේ පුරාවිද්‍යා ස්ථාන තිබුණ ගණනාවක් ඒවා අනුතුරුදායක තත්වයට පත් වෙච්චා. මට ඒ විෂය අයිති වෙලා තිබුණේ නැහැ. මොකද සංස්කෘතික විෂය මට දුන්නේ නැහැ. මම බුද්ධ ශාසන ඇමති සාධිකරණ ඇමති. නමුත් මම ඒකට ජනාධිපතිගෙන් සහාය අරගෙන ඒ අනතුරු තියෙන හැම තැනකටම මම පෞද්ගලිකව ගියා. මේ මඩකලපුව දිස්ත්‍රික්කේ තිරිකුණාමලේ යාපනයේ මුලතිව් මනා වවුනියා ඔය ඔක්කොටම මම ගියා. ගිහිල්ලා ඒ තැන්වලට මේ ග්‍රාම ආරක්ෂක බටහින් යොදවලා 500ක් අරගෙන ওই තැන් ආරක්ෂා වුණා. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපේ පුරාවිද්‍යාව පිළිබඳව ප්‍රශ්න මතුනේ මම ඇමති ධූරේ මාරුණාට පස්සේ ඊළඟට ආපු ඇමතිවරු ඒවා ඉවත් කරා. මම සංස්කෘතික ඇමති වෙනකොට අපේ ලෝක උරුම ස්ථාන තියෙන්නේ අපේ 8යි තියෙන්නේ ලංකාවේ. ඉතින් වැදගත්ම තැන තමයි රංගිරි දඹුලු විහාරය. ඒක පවා රෙඩ් නෝටිස් දීලා තිබුණේ ජාති ලෝක උරුම ලැයිස්තුවෙන් කපන්න. ඇයි අවුරුදු 3කින් ඒක ප්‍රතිසංස්කරණය කරේ නැහැ. ඒවකට ඒ බාරව හිටියේ අධ්‍යාපන ඇමතිවරයා. ඔහු ඒ භික්ෂුන් වහන්සේත් එක්ක වෙච්ච මේ කතා බහක නිසා ඒ භික්ෂුන් වහන්සේගෙන් පලිගන්න නායක හමුදුරන්ගෙන් පලිගන්න ප්‍රතිසංස්කරණ අවුරුදු 3ක් නතර කරා. එතකොට තමයි යුනෙස්කෝ කියන්නේ මේක ලෝක උරුම ලැයිස්තුවෙන් කපනවා කියලා. ඉතින් මට ඒක දුන්නාම මං දෙවෙනි දවසේ නැත්තම් තුන්වෙනි දවසේ ගිහිල්ලා ප්‍රතිසංස්කරණ පටන් අරගෙන යුනෙස්කෝ ඉවත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න निराකරණය කරගත්තා. ඒතර අන්තවාදීන් ගැන මම නංගන් එක්ක තමයි කිව්වේ. පාර්ලිමේන්තුවේ මම නංගන් එක්ක කිව්වා. කීප දවසේ ඉඳලා මම කිව්වාගේ මම ජාතිවාදී කියලා හංගවට කිව්ව මිසක් ඒකට ප්‍රතිචාර දැක්ුවේ නැහැ. ඒ අන්තවාදීන් එක්ක මම විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිතුමයි මගේ මතේ එතුමාගේ මතේ අතර මම දකින්නේ නැහැ වෙනසක්. අපි දෙන්නගේ න්‍යාය පත්‍ර අතරත් වෙනසක් දකින්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මොන හේතුවක් නිසාවත් ওই ත්‍රස්තවාදයට උඩගිඩ දීපු ත්‍රස්තවාදයේ රැකපු එක මිනිහෙක්වත් ඒ ආණ්ඩුවට ගනී කියලා. ඒ නිසා ඒ ගැන බය වෙන්න හේතුවක් නැහැ. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම ආයේෂා මදුෂානි. මම රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. මගේ ගම කුරුණෑගල. මම හිටවිලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා. මම ඇත්තටම ආවේ නර්තන ශිල්පිනියක් විදිහට. ඊට පස්සේ තමයි මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. ඇත්තටම මේක දැන් සර්ට අපි මේ ඉලෙක්ෂන් ලඟ වෙලා හරි මේ කලාකරුවෝ කියන කට්ටිය මේ වගේ ගෙනල්ලා අපිට මේ වගේ කතා කරන්න අවස්ථාව දුන්න එක ගැන සතුටුයි සර්. මම දැකලා තියෙනවා අපේ ප්‍රවීණ කලාකරුවෝ ගොඩක් මේ වගේ කොන්ෆරන්ස් වලට ගිහිල්ලා ඒගොල්ලෝගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා සර්. ඇත්තම කතාව. හැම ප්‍රශ්නයක් මේ දැන් හැම කලාකාරයෙක්ම ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයක්ම මෙතනදී කියවෙනවා සර්. එතකොට දැන් දැනට අපි දැන් මටත් දැන් මගේ වයසත් එක්ක මම දැක්කා මේ කාලින් කාලෙට එක ආණ්ඩු මාරු වෙනවා සර්. හැබැයි ඒ එක මම දන්න විදිහට මට දැනෙන විදිහට සර් ඒ ඉදිරිපත් කරපු එක ප්‍රශ්නයකටවත් අර අපේ අනිත් සහෝදරයා කිව්වා වගේ හරි උත්තරයක් ලැබුණාද කියන එක ගැටලුවක් සර්. කලාකරුවොත් එක්ක මම හිතන්නේ මම විතර සාකච්ඡා තියලා නැහැ කවුරුවත්. කලා ශාස්ත්‍රී සමාජලාට ඕගොල්ලෝ ඒවට සම්බන්ධුනේ නැහැ තමයි. නමුත් අපි ශාස්ත්‍රයක් ගැන කතා කරනකොට සාකච්ඡා කරනකොට ඒ ශාස්ත්‍රයේ ඉන්න ජේෂ්ඨෝ ගෙනල්ලානේ සාකච්ඡා කරන්නේ. චිත්‍රපටි කර්මාන්තය කරනකොට අපි ගෙන්නේවේ මාල්නී පොන්සේක මැතිණිය, රවීන්ද්‍ර රන්දිනිය මැතිතුමා. ඒ වගේ ජේෂ්ඨෝ ගෙනල්ලා අපි කතා කරා. නාට්‍ය ශාස්ත්‍රයේ පවා අපි එහෙම කතා කරා. අපි පොලිසිස් ඒ වගේ හදාගෙන ආවා. අපේ රටේ ප්‍රශ්න තියෙන අපිට තාම ප්‍රතිපත්තියක් නැහැ. මම ක්‍රියාත්මක කරපු පොලිසිස් ඔක්කොම අනිත් පැත්ත ගහනවම ඊළඟ ඇමති කෙනෙක් ආපුවම. ඒක නිසා අපේ සිස්ටම් එක තමයි හදන්න ඕනේ. මම එකයි සකෝ සිස්ටම් එකේ වෙනසක් ඒක තමයි මමත් අවධාරණය කෙරුවේ. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ තරුණ ජනතාව
තරුණ විතරක් නෙවෙයි උගත් බුද්ධිමත් ජනතාව විශේෂයෙන්ම එතුමා මේ තනතුරට පත් කරුවේ මේකේ සිස්ටම් එක මාරු කරන්න ඕන ඔලු ගෙඩි මාරු කරලා නම් රට හදන්න බෑ. අපි මේ පක්ෂයට දුන්නා ඒ පක්ෂේ ඉන්න දූෂිත ඇමතිලා ටික මේ ආණ්ඩුව හදනකොට මේක ඇතුළෙත් ඉන්නවා. මටත් ඕකුණානේ මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් අයින් උනේ කෝප් එකේ හොරු 18 දෙනෙක් අරගෙන ඒ කැමැතිකම් දෙනකොට මං හොරුත් එක්ක ඉන්නේ නැහැ කියලා අනිත් පැත්තට ගියා. ඒ පැත්තේ ගිහිල්ලා යහන් පාලන ආණ්ඩුව හදනකොට ඒ හොරු ටික ඔක්කොම මේක ඇතුළේ හිටියා. ඉතින් ඒ හදපු ඉඳලා එතන අපි රණ්ඩු කරා. රණ්ඩු කරේ මට මොකුත් ලබා ගන්න නෙවෙයි. මේ ක්‍රමේ හදාගන්න තමයි උත්සාහ කරන්නේ. අපිට නර්තන ශිල්පීනි ඒ පැත්තෙනුත් අපේට සහනයක් මොකක් හරි දෙන්න ඕනි කියන තැන මම ඉන්නවා සර්. එතනත් පොඩ්ඩක් බලන්න සර් පුළුවන් නම් මට මෙතන වෙන කියන්න කෙනෙක් නැහැ. අපි එකතු වෙලා මෙහෙමයි. මේ ක්‍රමේ හදන්න ඕන. ක්‍රමේ හදන එක දේශපාලඥයන්ට තනියෙන් කරන්න බෑ. ඒ ක්ෂේත්‍රයේ ඉන්න ඒ වෘත්තිකයන්ගෙන් ඒ අනුග්‍රහය ලැබෙන්න ඕන. එතකොට මේක ඔයගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් වෙනකොට ඒක බලලා තමයි ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට රජයකට ඒක බාර අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මට මෙතෙන්දි දෙන්න පුළුවන් පොරොන්දුව තමයි ඒ ඔබ කියන ඉල්ලීම් ඒ ප්‍රතිපත්තිය අපේ රාජ්‍ය නායකයත් එක්ක කතා කරලා ඒක කෙසේ හෝ ක්‍රියාත්මක කරගන්න ඉම්ප්ලිමන්ට් කරගන්න සහාය වෙනවා කියන කාරණේ තමයි මට කියන්න පුළුවන්. මම දන්නේ ඇමතිකම් කාට ලැබෙයිද මොනව ලැබෙයිද කියලා එහෙම උපකල්පන මත මම කතා කරන්නේ. නමුත් ඒක කාට ගියත් කමක් නැහැ. මට ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නෙත් නෙවෙයි. එහෙම ක්‍රමවේදයක් හදාගත්තොත් අපිට රාජ්‍ය නායකයා හොඳ ස්ථාවරයක ඉන්න නිසා එතුමා තීන්දුව తీරන ගන්න හැකියාව තියෙන පෞරුෂයක් තියෙන කෙනෙක් නිසා අපි මේක මේ වෙලාවේ කරගමුයි කියලා කියන්නේ. මමත් දන්න තරමට මමත් හිතන් ඉන්නේ මේක ලාස්ට් chance එකයි කියලා. මේක අනිවාර්යෙන් ඒකට මම මැදිහත් වෙනවා. ඒකට මොන තනතුරද කියන එක අදාළ නැහැ. ඒ වෙනුවෙන් මැදිහත් වීම මම කරනවා. ඔව් ඒත් එක්කම අපි සාකච්ඡාව නිමාවකට ගෙන් අවසන් කිරීමට වෙලාව වෙලා තියෙන. ඉතින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි සාකච්ඡාවට සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඉතින් මේක සාකච්ඡාවෙන් එහාට ගිය සමාජයේ වෙනසක් ඇති කරන්න පුළුවන් අත්දැකීමක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒකට අවශ්‍ය ඒ යුනිටි එක එකමුතුකම කලාකරුන් අතරත් ඒ එකමුතුභාවය තියෙන්න ඕනේ කර්මාන්තය තුලත්. අවසාන වශයෙන් මම එක මේ ඉල්ලීමක් කරනවා කලාකරුවෝ. දැන් බටහිර ලෝකේ කියමනක් තියෙනවා artists are unofficial legislators of the country කියලා. එහෙම පිළිගත්ත කියමනක් තියෙනවානේ. රටක ව්‍යවස්ථාදායකේ මේ නිල නොවන ව්‍යවස්ථාදායකය කියන්නේ කලාකරුවෝ. දැන් ඒක අපේ රටට කොච්චර ගැලපෙනවද නැද්ද කියන එක ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. හැබැයි මම කරන එකම ඉල්ලීම තමයි මේ රටේ කලාකරුවන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෙනත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රටේ ප්‍රශ්නයකදී ජාතික ප්‍රශ්නයකදී දේශපාලඥයින්ට තනියම තීන්දුව ගන්න දෙන්න එපා. ඡන්දෙ දෙන්නේ අපේ බලය රට පාලනය කරන්න තියෙන අපිට බලය. පරමාධිපත්‍යයයි ති අපිට. එය ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුයේ අන්සතු කළ නොහැක අත්හැල නොහැක්කේ. එහෙමනේ තියෙන්නේ. එතකොට අපි මේ ටෙම්පරලි දෙන අවුරුදු 5 බලයට අරගෙන ගිහිල්ලා ඒ ට්‍රැක් එකෙන් පිටපනිනවා නම් අපි නිහඬව බලාගෙන ඉන්නවා නම් ඒක සින්න වෙන්න ඇරලා අපි මෙච්චර කල් සින්න වෙන්න ඇරියා. අපේ පරමාධිපත්‍ය දේශපාලඥයන්ට අයිති කරගන්න සින්න වෙන්න ඇරියා. ඒකට ඉඩ තියන්න එපා. කලාකාරයෝ විදිහට නැගිටින්න අනිත් වෘත්තිකෙනුත් නැගිටින්න අපිට රට හදා ගන්න පුළුවන්. ඔබ ස්තුතියි අදහසට ඒත් එක්කම අපි සාකච්ඡාව නිමා කරනවා. ඒකම ඔබ සියලු දෙනාටම ස්තුතිය පළ කරමින් සුබ රාත්‍රියක් කියලා සාකච්ඡාව අවසන් කරනවා.